ආදරණීය නංගිය මල්ලිය අද දවසේ මගේ සූදානම ඔයාලට සමාන්තර ශ්‍රේණි සහ ගුණෝත්තර ශ්‍රේණි වල විභාග ගැටළු ටික හදන්න. ඉතින් ගැටළු අපි හදාගෙන යන් වීඩියෝ කිහිපයකට හෝ මම අද ඉස්සෙල්ලාම හදන ගාන තමයි 2015 ගැටළු ටික ඔයාලට හම්බෙලා තියෙන සමාන්තර ශ්‍රේණි සහ ගුණෝත්තර ශ්‍රේණි වලින්. ඉතින් ඔයාලට ඉස්සෙල්ලාම හම්බෙලා තියෙන්නේ 2015 දී කෙටි ප්‍රශ්න දෙකක් හම්බෙලා තියෙනවා. හරි. ඒතකොට ඒකෙදි කෙටි ප්‍රශ්න දෙකක් හම්බෙලා දෙනවා 17 වෙනි ගාන සහ 24 වෙනි ගාන. මම මුලින්ම 17 වෙනි ගාන හදනවා. හරි. 17 වෙනි ගාන කියනවා මෙන්න මෙහෙම ඔයාලට තිරෙදිස්සේ ගුණෝත්තර ශ්‍රේණියක දෙවන හා තුන්වන පද පිළිවෙලින් 6 හා 18 වේ. එහි පොදු අනුපාතය සොයන්න. හරි. ඊට පස්සේ කියනවා පළමු පදේ සොයන්න කියලා. හරි. අපි හදමු මෙහෙම. 17 වෙනි ගාන 2015 O level වල ෆස්ට් පේපර් එකේ පළවෙනි එකේ 17 වෙනි ගාන. හරි. දෙවන හා T2 කියනවා T2 සමානයි 6යි. T3 සමානයි 18යි කියලා. හරි. අපි දන්නවා ගුණෝත්තර ශ්‍රේණි වල පදයක් හොයන සූත්‍රය තමයි T n සමාන AR වල n දෙන එක. එහෙනම් අපිට දෙන්න T2 කියන්නේ කවුද? AR වල මෙතන n වෙනකොට දෙක දාපුවම දෙක රින එක කියන්නේ එකයි. ඒ කියන්නේ AR. T3 කියන්නේ කවුද? AR වල මෙතන දෙක නම් මෙතන එක. මෙතන තුන නම් මෙතන දෙක. අපි කලින් ඔය මගේ වීඩියෝ ටික ඔයාලා බැලුවා නම් ඔයාලා දන්නවා මේ බලලා නැත්තම් මේ වීඩියෝ ටික දැන් බලලා මේ වීඩියෝ එක බලන්න කියලා ඉල්ලීමක් කරනවා. හරි. AR වර්ගය right. එතකොට මෙතන එනවා T2ට උත්තරය ආව 6යි කියලා. T3ට ආව උත්තරේ 18යි කියලා. හරි. මෙයා දෙක කියලා අරගෙන හැදුවොත් අපෙන් ඉස්සලාම ප්‍රශ්නේ අහන්නේ පොදු අනුපාතයෙන් අපි මොකද කරන්නේ? මේ 2යි 1යි බෙදන්න. දෙක බෙදනවා කාගෙන්ද? එකෙන්. එතකොට වම් පැත්ත AR වර්ගය බෙදනවා AR ගෙන්. දකුණු පැත්ත 18 බෙදනවා 6යි. ඒට ඉස්සෙල් වෙනවා R වර්ගයට R බෙදනවා උත්තරේ R 18යි බෙදනවා කීයක් වෙනවද? 3ක් එනවා. එහෙනම් පොදු අනුපාතය කීයද? 3. එහෙනම් ඒ ගාන උත්තරේ 3යි 17 ප්‍රෝමලක අංක 1. ඒතර මෙයා හැදුවොත් ඔයාලට එතන එක ලකුණක් හම්බ වෙනවා. පළමු පදේ සොයන්න. ඉතින් R දන්නවා නම් පළවෙනි පදේ හොයන්න මේ එක සමීකරණයකට ආදේශ කරා නම් හරි. R දන්නවා නම් එක සමීකරණයකට ආදේශ කරා නම් හරි. එහෙනම් T2 R හියගේ මම ආදේශ කරනවා එකට. R හියගේ එකට ආදේශය. R හියගේ එකට ආදේශය. හරි. එහෙනම් AR සමානයි 6 කියලා නෙන්නේ. එහෙනම් ඒ කියන්නේ මොකද්ද? A වාරයක් 3 සමානයි 6යි. වැඩි කිරීම 3 තියෙන්නේ. එහෙනම් බෙදීම 3 දාලා 3 අයින් කරනවා. ඒතර 3 සුළු වෙනවා. A කියන්නේ 6 3 බෙදනවා උත්තරේ එනවා කීයක් කියලාද? 2ක් කියලා. එහෙනම් පළවෙනි පදය 2යි. පළවෙනි පදය 2යි. හරි. සංකේත වලින් උත්තර තිබ්බට ගැටලුවක් නැහැ. හරි. 24 වෙනි ගාන බැලුවොත් කියනවා මෙහෙම. පළවෙනි පදයේ එකද පොදු අනුපාතය දෙකද වන ගුණෝත්තර ශ්‍රේණියක පළමු පද එන්හි ඓක්‍ය සඳහා ප්‍රකාශනයක් ns වෙන් ලියා දක්වන්න කියලා. හරි. right. අපිට කියනවා හරි. මම මේ ගාන තියන්න මෙහින් හදන්නම්. 24 වෙනි ගාන. 24 කියනවා මෙහෙම. පළවෙනි පදයේ 1 පොදු අනුපාතය 2. ඒ කියන්නේ a සමානයි 1යි පොදු අනුපාතය 2යි. r සමානයි 2යි. වන ගුණෝත්තර ශ්‍රේණියක පළමු පද එන්හි ඓක්‍ය සඳහා ප්‍රකාශනයක් ns වෙන් ලියන්න. අපි දන්නවා පදයින් වල මුල් පදේ එන්නේ ඓක්‍ය වෙන සූත්‍රය තමයි SN සමානයි A වාරයක් R වල n වෙනි බලයේ ඍණ 1 බෙදීම R ඍණ 1. එහෙම නැත්නම් අනිත් සූත්‍රය මොකද්ද? මෙයාගේ අනිත් පැත්ත A වාරයක් 1 ඍණ R වල n වෙනි බලයේ බෙදීම 1 ඍණ R. මේ දෙකෙන් එකක්. SN සමාන මේ දෙකෙන් එකක්. හරි මම මෙයාගෙන් හදන්නම් ගාන. එතකොට SN වලට න්‍යායයක් අහන්නේ මුල් පද n වල ඓක්‍ය තමයි අහන්නේ. ස්ටුඩන්ට්ස් හොයන්න. හරි. n සමානයි A කීයද 1යි. 1 වැඩි කිරීම R වල n. ඒ කියන්නේ මොකද? R කියන්නේ 2නේ. 2 n වෙනි බලය ඍණ 1 බෙදීම R වලට 2 ඍණ 1. හරි. ඒ කියන්නේ SN සමානයි 1 වාරයක්. එකෙන් වැඩි වුණාට වැඩක් නැහැ. එහෙනම් ඇතුළට එනවා කවුද? 2යි n ඍණ 1. හරි. බෙදීම මේවන් 2 ඍණ 1 කියන්නේ උත්තර 1යිනේ. 2 ඍණ 1 කියන්නේ උත්තර 1යි. එකෙන් බෙදුනත් උත්තරේ කවුද? මෙයාම තමයි. එහෙනම් මේකේ මුල් පද n වල ඓක්‍ය ගන්න පුළුවන් සූත්‍රය කවුද? SN සමානයි 2යි ඍණ 1. හරි. මම එනවා ඔයාලගේ 2015 රචනා ගානට. 2015 රචනා ගානට. හරි. බලන්න 2015
රචනා ගාන 2015 රචනා ගාන මෙහෙම කියනවා. ඒ කියන්නේ B කොටසේ පළවෙනි ගාන, ඒ කියන්නේ 7 වෙනි ගාන. දෙවෙනි පේපරේ 7 වෙනි ගාන. කියනවා මෙහෙම. ඉසුරි තම කැටයට පළමු දිනේ රුපියල් 5ක්ද තමා මුදල් ඉතිරි කිරීම ආරම්භ කරයි. ඉන්පසු ඇය සෑම දිනකදීම ඊට පෙර දිනේදී දෙමු මුදලට වඩා රුපියල් 2ක් වැඩිපුර කැටයට තමයි. ඉසුරි එන්වන දිනේදී කැටයට දමන මුදල TN සඳහා ප්‍රකාශනයක් එන්නසුරෙන් ලියා එමගින් 26 වන දිනේදී ඇය කැටයට දමන මුදල සොයන එන්වන දිනේ අවසානයේදී කැටේ තිබෙන මුළු මුදල SN සඳහා ප්‍රකාශනයක් එන්නසුරෙන් ලියා දක්වන ඒ සුළු කිරීමෙන් SN සමාන n වාරයක් n ධන 4 බව පෙන්වන්න. 26 වන දිනේ අවසානයේදී කැටේ තිබෙන මුදල රුපියල් 780ක් බව පෙන්වන්න. 30 වන දිනේ අවසානයේදී කැටේ ඇති මුදල රුපියල් 1100ක් වන පිණිස ඉසුරු 27 වන දිනේ සිට කැටයට මුදල් දමන්නේ ඊට පෙර දිනේදී දැමූ මුදලට වඩා රුපියල් x ගණනක් වැඩි වන පරිදි x සමීකරණය ලියා විසඳීමෙන් x යගේ සරණ. හරි. අපි හදමු මේ ඉසුරිට අදාළ ගාන 2015 රචනා ගාන. කලින් හදී අපි කෙටි ප්‍රශ්න හරි. 7 වෙනි ගාන. 7 වෙනි ගාන 2015 7 වෙනි ගාන මෙහෙම කියනවා. ඉසුරි තම කැටයට පළමු දිනේ රුපියල් 5ක් තමයි. ඒතකොට මෙතන ඇත්තටම තියෙන මොකද්ද? පළමු දවසේ 5ක් දාලා ඊට පස්සේ කියනවා ඉන්පසු ඒ සෑම දිනකම ඊට පෙර දිනේදී දැන් මුදලට රුපියල් 2ක් වැඩිපුර කැටට දානවා. ඒ කියන්නේ මොකද්ද මේ තියෙන්නේ? සමාන්තර ශ්‍රේණි ගාන. එහෙනම් පළවෙනි පදේ කීයද? හරි. ශ්‍රේණිය බලමු අපි. ශ්‍රේණිය බලනවා අපි කීයද? පළවෙනි පදේ 5යි. දෙවෙනි පදේ රුපියල් 2ක් දානවා කියන්නේ තව ඊළඟ පදේ 7යි. ඊළඟ කෙනා දෙකෙන් දෙකට වැඩි වෙනවා වේද? ඊළඟ කෙනා 11යි. මෙන්න මේ විදිහට යනවා. කියන්නේ මේ තියෙන සමාන්තර ශ්‍රේණියක් කියලා අපි ඉස්සෙල්ලා හඳුනා ගන්න ඕනේ. ඒතර කියනවා පළවෙනි ගානේ ඉසුරු එන්වන දිනේදී කැටයට දමන මුදල TN සඳහා ප්‍රකාශනයක් එන්නසුරෙන් ලියා එමගින් 26 වන දිනේදී කැටයට දමන මුදල සොයන්න. හරි. ඉස්සෙල්ලාම කියනවනේ එන්නසුරෙන් ප්‍රකාශනයක් සොයන්න කියලා TN වලට. අපි දන්නවා සමාන්තර ශ්‍රේණියක TN සම්බන්ධ සූත්‍රය කවුද? TN සමානයි A ධන n එක වාරයයි d. ඔයාලා මේ වීඩියෝ එක බලද්දී සමාන්තර ශ්‍රේණි සහ ගුණෝත්තර ශ්‍රේණි පිළිබඳ මගේ වීඩියෝ ටික බලලා නැත්නම් ඒ ටික බලලා ආපහු මේ ටිකට එන්න. ඒ කියන්නේ ඔයාලට තේරෙන්නේම නැත්නම් ඔයාලා මේක දන්නවා නම් ගැටුවක් නෑ. ඇත්තටම කිව්වොත් 10 වසරේ දෙවෙනි වාරේ පාඩම ඊළඟ 11 වසරේ දෙවෙනි වාරේ පාඩම. මේ ටික දැනට ඔයාලට ඉගෙනilla නැතුව ඇති. ඒකින්ද ඒ ටික බලලාම මේකට එන්න. හරි. එතකොට ඔයාලට මේ ගැටලුව හදාගන්න ලේසි. සම්පූර්ණ ලකුණු 10 දෙවෙනි පේපරේ ලකුණු 100න් ලකුණු 10ක් ගන්න හැකියාව තියෙනවා. හරි. TN සමානයි A ධන n එක වාරයයි d. හරි. එහෙනම් TN බලන්න. TN සමානයි A කියන්නේ කීයද? 5යි. 5 ධන n වලට n වල දිනේ ගන්න කියන්නේ n වලගේ අපි දන්නේ නැහැ ඇත්තටම. n දින එකම තමයි. හරි. d අපිට හොයාගන්න පුළුවන් නේද? මොකද රුපියල් 2 ගන්න දාන්නේ. එහෙනම් කැමති නම් අපිට d වෙන විසලා හොයලා ඉන්න පුළුවන් මෙහෙම. 9 ඍණ 7 කියලා. ඒ කියන්නේ පළවෙනි පදේ හැර වෙනත් ඕනෑම පදයක් ඍණ ඊට පෙර පදේ හොයලා ඉන්නත් පුළුවන්. නැත්නම් එකපාර භාවිතා කරන්නත් පුළුවන්. මෙතන රුපියල් 2ක් වැඩිපුර දාන හින්දා කියන නිසා. හරි. එහෙනම් D කියන්නේ රුපියල් 2යි කියන්නේ දෙකෙන් වැඩි වෙනවා. හරි. TN සමානයි 5 ධන මේ දෙකෙන් වැඩි වීමක් නැති ඉන්නේ. පිටිපස්සෙන් වැඩි වුණත් එකයි. ඉස්සරහින් වැඩි වුණත් එකයි. හරි. දෙකෙන් n නම් 2යි. ඒ කියන්නේ මේ තියෙන්නේ n දින එක වාරයක් දෙකනේ. එහෙනම් දෙකිනුත් n වැඩි වෙන්න ඕනි. මේ n දෙකෙන් n උත් වැඩි වෙන්න ඕන. දෙකෙන් ඍණ එකක් වැඩි වෙනවා. ඒ කියන්නේ ඍණ 2යි. හරි. මෙතන උත්තරේ එනවා TN සමානයි 2යි n ඉදිරියට ගන්න. පහරින 2 කියන්නේ උත්තරේ පහරින 2 කියන්නේ උත්තරේ ධන 3යි. එහෙනම් මෙන්න TN වල සූත්‍රය. ඊට පස්සේ අපෙන් අහනවා එමගින් 26 වන දිනේදී කැටයට දමන මුදල සොයන්න. හරි. T26 එනම් හොයනවා. T26 කියන්නේ කවුද? දෙවරක් 26 ධන 3. හරි. T26 හොයන්න. දෙවරක් 26 කියන්නේ කීයද? 52යි. 52 ධන 3. T26 කියන්නේ 55යි. T26 කියන්නේ 55යි. ඒතර රුපියල් 55යි. එතන T26 තමයි 55. ඊට පස්සේ ඔයාලා ලියන්න ඕනේ. ඒ නිසා කැටයට දමන මුදල 26 වෙනි දිනේදී රුපියල් 55ක් කැටයට දමනු ලැබේ. සම්පූර්ණ උත්තරයක් වාක්‍යයක් විදිහට ලියලා දාන්න. හරි. ඊට පස්සේ අංක 2. අංක 2 අහනවා n වන දිනේ අවසානයේදී කැටයේ තිබෙන මුළු මුදල වන SN සඳහා ප්‍රකාශනයක් n ඇසුරෙන් ලියා ඒ සුළු කිරීමෙන් SN සමාන n වාරයක් n ධන 4 බව පෙන්වනවා. ඇත්තටම අපි දන්නේ නැහැ අවසාන දිනේ කවද්ද කියලා දන්නේ නැහැ. ඒ හින්දා SN සූත්‍රයක් ලියන්න ඕනේ. අවසාන පදේ දන්නේ නැති හින්දා අවසාන පදේ නොදන්න සූත්‍රය. කියන්නේ SN සමානයි n බෙදීම 2 වාරයක්
2යි a ධන n ඍණ 1 වාරයයි d. n ඍණ 1 වාරයයි d. ඒතර මේකට ආදේශ කරන්න වෙනවා. හරි n වන දිනේ අවසාන කැටේ තිබෙන මුදල ගැන අහන්නේ. හරි. එසේ අපිට n පිළිබඳ අවබෝධයක් නැහැ. මොකද දින ගන්න පිළිබඳ අවබෝධයක් නැහැ. හැබැයි පළවෙනි පදයයි පොදු අනුපාතය දන්නවා. පළවෙනි පදයේ කීයද 5. ඒ කියන්නේ 2 වාරයක් 5 ධන n ඍණ 1 d වෙනකොට දාන්නේ කීයද? 2. හරි. දැන් මෙයා සුළු කරගන්න. එතකොට ඔය කියන කෙනා එයි. Sn සමානයි. මෙතන 10යි 10 ධන මෙතන දෙකෙන් වැඩි වෙන 2යි n ඍණ 2. හරි. එතකොට උත්තරේ එනවා n බෙදීම 2 වාරයක්. මෙතන 2යි ඉදිරියට ගන්න. මොකද එතන අහලා තියෙන්නේ ඉස්සෙල්ලා 2යි ඉදිරියට දාලා මම හිතන්නේ. ඔව් 2යි ගන්න ඉදිරියට 2යි ධන 10 ඍණ 2. ධන 10 ඍණ 2 කියන්නේ උත්තරේ ධන 8යි. හරි. දැන් බලන්න අපිට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. මෙතන 2යින් ධන 8නේ තියෙන්නේ. ඒ කියන්නේ මේ දෙන්නටම දෙකේ ඉලක්කමක් පොදුයි. ඒකින් අපි වරහණක් දාලා එළියට ගන්නවා. වරහණක් දාලා එළියට ගත්තොත් ඇතුළේ යනවා n ධන 4. මොකද 2යින් 2කින් බෙදනම n 8 2කින් බෙදනම 4යි. ඒතර මෙතන එනවා Sn සමානයි n වාරයක් 2කට 2 සුළු වෙලා n වාරයක් n ධන 4 n වාරයක් n ධන 4 කියලා එනවා. ඔන්න ඔය අහන උත්තරේ එනවා. හරි. Sn සමානයි n වාරයක් n ධන 4. හරි. ඊට පස්සේ කියනවා 26 වෙනි දිනේ අවසානයේදී කැටේ තිබෙන මුදල රුපියල් 780ක් බව පෙන්වන්න. ඒ කියන්නේ මොකද්ද? 26 වෙනි දිනේ. ඒ කියන්නේ මොකද්ද? S26. මෙතනින් අපිට එකපාරක් දැක්කේ S26. හරි. ඒක අහන්නේ අංක 3ට. ගන්න අංක 3ට S26 අපිට හොයලා තියෙන්නේ මෙන්න මේ සූත්‍රේ. එතකොට n වෙනකොට දානවා කීයද? 26 වැඩි කිරීම 26 ධන 4. හරි. එහෙනම් 26 වාරයක් 26 4 කියන්නේ 30යි. මෙතන වැඩි කරන්න තියෙන බිඳුව දාන්න 3 වරක් 6 18 එකක් ඉතිරි. 3 වරක් 2 6 1යි 7යි. රුපියල් 780. ඒ කියන්නේ S26 780 කියන්නේ එතනින් පස්සේ වාක්‍යයක් ලියන්න. මොකද ලියන වාක්‍යය? ඒ නිසා 26 වෙනි දිනේදී කැටේ තිබෙන මුදල රුපියල් 780ක් වේ කියලා ලියන්න. හරි. ඊට පස්සේ කියනවා මෙහෙම. 30 වෙනි දිනේ අවසානයේදී කැටේ තිබෙන කැටේ ඇති මුදල රුපියල් 1100ක් වනු පිණිස. හරි. 30 වෙනි දිනේ රුපියල් 1100ක් කැටේ තියෙන්න ඕන. මොකද දැන් 26 වෙනි දිනේ තියෙන්නේ 780යිනේ. හරි. වනු පිණිස ඉසුරු 27 වෙනි දිනේ සිට කැටේට මුදල් දමන්නේ ඊට පෙර දිනේදී මුදල් දෙමු මුදලට වඩා රුපියල් x ගණනක් වැඩි වෙන පරිදි. x සමීකරණය ලියා ඒ විසඳීමෙන් x අගය සොයන්න කියලා කියනවා. හරි. මෙහෙම දෙයක් වෙන. දැන් මෙයාට මේ ඇත්තටම මෙයා එකතු කරන් ගියොත් සාමාන්‍ය විදිහට එකතු කරන් ගියොත් අපි බැලුවොත් සාමාන්‍ය විදිහට එකතු කරන් ගියොත් රුපියල් 1100ක් 30 වෙනි දිනේදී තියෙන්නේ නැහැ. රුපියල් 1100ක් 30 වෙනි දිනේදී තියෙන්නේ නැහැ. එතකොට අමතර මුදලක් මෙයාට එකතු කරන්න වෙනවා 27 වෙනි දිනේ සිට. හරි. ඒ කියන්නේ 27 වෙනි දිනේදී දැම්ම කියන්නේ 27 වෙනි දිනේ දානවා 28 වෙනි දිනේ දානවා 29 වෙනි දිනේ දානවා 30 වෙනි දිනේ දානවා. දින කීයක් දානවද? දින 4ක්. 27 වෙනි පටන් ගන්න. 27 28 29 30. දවස් 4ක් මෙයා දානවා. එතකොට 30 වෙනි දිනේදී කැටේ අවසන්ම මුදල බලන්න වෙනවා. හරි. බලමුකෝ අපි මෙහෙම දෙයක් අපි කරමු ඉස්සෙල්ලා. හරි. 30 වෙනි දිනේ වෙනකම් මෙයා සාමාන්‍ය විදියට ගියොත් අපි ඉතුරු වෙන මුදල බලමු. හරි. ඒ කියන්නේ S30. හරි. සාමාන්‍ය ඉතිරි කිරීම. සාමාන්‍ය ඉතිරි කිරීම. හරි. ඒ කියන්නේ ඔයාලට මෙහෙම සූත්‍රයක් එකපාර ලියන්නත් පුළුවන්. ඒ තමයි. හරි. S30 අපි හොයමුකෝ. හරි. ඒකෙන් ඔයාලට හදාගන්න පුළුවන්. ඒ තමයි මෙහෙම. සාමාන්‍ය ඉතිරි කිරීමෙන් නෙවෙයි. ඒ කියන්නේ 30 වෙනි ඒ කියන්නේ S30 කියන්නේ මොකද්ද? S30 කියලා ලියුවොත් මේකේ අදහස මොකද්ද? මෙයා දවස් 30කදී එකතු කරන මුදල්නේ. මේක වෙන්න බෑ 1100ක්. හරි. එයා හැදෙන විදිය බලමුකෝ අපි. ඉස්සෙල්ලාම අපිට කියන්නේ සමීකරණය ලියන්න කියලා. x ගණන x සමීකරණය ලියලා ඒ විසඳීමෙන් හරි. එහෙම. S30 හොයන්න ගියොත් ඇත්තටම ආදේශ කරන්නේ මෙයාටනේ. n වාරයක් n ධන 4ට. ඒ කියන්නේ 30 වාරයක් 30 ධන 4ට. හැබැයි මෙන්න මේ ගාන දාපුවම මේ 1100 කියන මුදල එන්නේ නැහැ. ඒකනේ මෙයා 27 වෙනි දිනේ ඉඳන් දින 4ක් රුපියල් x ගානේ කැටේට දමන්නේ තව වැඩිපුර. එහෙනම් දින 4ක් කැටේට x ගානේ දමනවා කියන්නේ මොකක්ද අදහස? 4ෙන් වැඩි වෙන්න ඕනේ කවුද? x. ඒතර මේ උත්තරේ සමාන වෙන කාටද? 1100ට. 1100ට. හරි. මෙයා විසඳන්න. මෙතනින් එනවා 30 වැඩි කිරීම 34 ධන 4යි x සමානයි
1100යි. හරි. x වල උත්තරේ නහන්නේ. මෙතන ඉස්සලා මේ ගුණ කිරීම වල උත්තර හොයාගෙන ඉන්න බිඳුවයි. 3 8 4 12යි එකක් ඉතිරි. 3 8 3 9 1යි 10. 1020 ධන 4x සමානයි 1100යි. දැන් 4x තියාගෙන 1100 මෙහි තියාගෙන මෙයා මෙහාට යවන්න ඍණ 1020යි. ඒතර මෙයා බෙදනවා 4ෙන් මේ පැත්තත් බෙදනවා 4ෙන්. ඒතර x එනවා 1100න් 1020ක් කඩනවා කියන්නේ 80යි. 80 බෙදීම 4 කියන්නේ x සමානයි රුපියල් 80ට 4 ඒවා තියෙනවා 20. 80ට 4 ඒවා තියෙනවා 20. 84 ගොඩවල් කීයද? 20යි. ඔන්න 2015 ගණන් ටික. හරි. අපි යනවා 2016 ගානට. 2016 ගානට යනවා. හරි. බලන්න 2016 ගාන. ඒකෙත් 7 වෙනි ගාන විදිහට තමයි තියෙන්නේ. 2016 7 වෙනි ගාන. ඒකෙද කියනවා මෙහෙම. දී ඇති සමාන්තර ශ්‍රේණියක පළවෙනි පදයේ 3ද 11 වෙනි පදයේ 43ද වේ. දී ඇති සමාන්තර ශ්‍රේණියක පළවෙනි පදයේ 3 11 වෙනි පදයේ 43. හරි. ඔයාලා සම්පූර්ණ ගාන කියවලා ගාන හදන්න. මෙහෙම කියනවා. A සමානයි 3යි. 7 වෙනි ගාන 2016 පළවෙනි පදයේ 3ද 11 වෙනි පදයේ 43. T11 කියනවා 43යි කියලා. හරි. අපෙන් අහනවා පළවෙනියට අංක 1 පොදු අන්තරය 4 බව පෙන්නනවා. පොදු අන්තරය අහනවා. හරි. අපි Tn හොයන සූත්‍රය දානවා Tn සමානයි AR n ඍණ 1. එහෙනම් T11 දීලා තියෙන හින්දා එයා දාන්න මෙතන. T11 සමානයි A වෙනවට 3 වැඩි කිරීම. R නේ අහන්නේ පොදු අන්තරයෙන් දන්නේ. මෙතන n වෙනවට කීයද දාන්නේ අපි 11 නේ. එහෙනම් 11 ඍණ 1. මේ උත්තරය අපිට දෙනවා. ඒ කියන්නේ 11 වෙනි පදයේ උත්තරය අපිට දෙනවා කීයද කියලාද? 43යි කියලා. හරි. මෙතනින් බලන්න එනවා 3r වල 11 ඍණ 1 කියන්නේ 10 සමානයි 43යි. මේ පැත්තත් බෙදන්න 3ෙන් මේ පැත්තත් බෙදන්න 3ෙන්. මේ පැත්තත් බෙදන්න 3ෙන් දෙපැත්තම බෙදන්න 3ෙන්. හරි. බෙදපුවම හරි. සෝරි මේ සමාවෙන්න මේ දැම්මේ අපි ගුණෝත්තර ශ්‍රේණියක සූත්‍රය. හරි මේ දැම්මේ ගුණෝත්තර ශ්‍රේණියක සූත්‍රය මේක අහන්නේ මොකද්ද? සමාන්තර ශ්‍රේණියක් කියලා කියන්නේ. හරි දී ඇති සමාන්තර ශ්‍රේණියක පළවෙනි පදය. දී ඇති හරි සමාන්තර ශ්‍රේණියක පළවෙනි පදයෙන් එහෙනම් සමාන්තර ශ්‍රේණියක පදයක් වෙන සූත්‍රය Tn සමානයි A ධන n ඍණ 1 වාරයයි d. වැරදීමකින් මම අර කලිව්වේ. හරි. T11 දාන්න මෙතන T11. T11 දැන් ඔයාලටත් තේරෙන්න ඕන වැරදුනා නම් අර උත්තරේ ඉන්නේ නැහැ කියලා පේනවා. හරි ඒකින්ද හරි. T11 සමානයි ඒ කියන්නේ කීයද? 3යි. 3 ධන n ඍණ 1. n කියන්නේ කීයද? 11 ඍණ 1 වාරයක් d. d කියන්නේ කීයද? d තමයි අහන්නේ. මොකක්ද අහන්නේ? අපේ පොදු අන්තරේ d තමයි අහන්නේ. එහෙනම් d තියාගත්ත. හරි. මෙයාගේ උත්තරය අපිට සමානයි කියන දෙනවා 43ට. 43ට. දැන් මෙතනින් එන උත්තර ටික බලන්න. 3 ධන 11 ඍණ 1 කියන්නේ 10යි. d කින් වෙනවා 10යි. d සමානයි 43. මේ සමීකරණය විසඳවනවා නම් හරි. ධන 3 තියෙනවා එහාට යවන්න. 10යි d සමානයි 43. ධන 3 එහාට ගියාම ඍණ 3යි. එහෙනම් 10යි d සමානයි 40යි. බෙදන්න 10න් මේ පැත්තත් බෙදන්න 10න්. d කියන්නේ එනවා අපිට 4යි කියලා. අපිට පළවෙනි ගාන කියන්නේ d 4ක් බව වෙන්නන්නේ. පොදු අන්තරය 4ක් බව වෙන්නන්නේ. මෙහෙම පෙන්නවම ඇති. හරි. අංක 2. අංක 2ේදී කියනවා අපිට මෙන්න දී ඇති ශ්‍රේණියේ දෙවන පදය, හතරවන පදය, හයවන පදය ආදී ඉරට්ටේ ස්ථානවල ඇති පද ඉවත් කළ විට ලැබෙන ශ්‍රේණියේ මුල් පද 20යි 1 සොයන්න. හරි. අපි දන්නවා D4යි කියලා දන්නවනේ. දැන් මොකද්ද මේගොල්ලෝ කරලා තියෙන්නේ? දී ඇති ශ්‍රේණියේ දෙවෙනි පදය, හතරවෙනි පදය. ඉස්සෙල්ලා අපි ශ්‍රේණිය හොයන්න. පළවෙනි පදය 3යි. සමාන්තර ශ්‍රේණියන්නේ. දෙවෙනි පදය කවුද? හරි. ශ්‍රේණිය කියලා මම ලියන්නම්. ශ්‍රේණිය. පළවෙනි පදය 3යි. දෙවෙනි පදේ ඉන්නේ කොහොමද? පොදු අන්තරය මෙයාට එකතු වෙලා 3යි 4යි 7යි. ඊළඟ පදේ ඉන්නේ කොහොමද? මෙයාට 4ක් එකතු වෙලා 7යි 4යි 11යි. ඊළඟ පදේ ඉන්නේ කොහොමද? 11ට 4ක් එකතු වෙලා 15යි. හරි. ඊළඟ එන්නේ 19. මේ විදිහට මෙයා යනවා. මේ විදිහට මේ ගැටළු රටාව ඉදිරියට යනවා. හරි. එතකොට අපිට කියනවා මෙයාගේ අයින් කරනවා කියලා දෙවන පදයයි හතරවන පදයයි හයවන පදය. හරි. ආදී ඉරට්ට පද. හරි. ඒ කියන්නේ දෙවෙනි පදේ කවුද? 7. තුන්වෙනි පදේ 15. ආදී ඉරට්ට පද ස්ථාන ඉවත් කර විට ලැබෙන ශ්‍රේණිය මුල් පද 20යි. හරි. ඒතකොට ශ්‍රේණියක් හම් වෙනවනේ. ඒ ශ්‍රේණිය අපි පොඩ්ඩක් බලමු. දැන් සංඛ්‍යාවට අලුවනේ අලුත් ශ්‍රේණිය. හරි. නව ශ්‍රේණිය කියලාවත් හරි. අලුත් ශ්‍රේණිය බලමු. ඉරට්ට දැන් ඉවත් කරනවා කියන්නේ මෙයා T1
මෙයා T2 මෙයා T3 ඔහොමනේ යන්නේ T4 T5නේ. ඉරට්ට ස්ථාන තමයි මේගොල්ලෝ අයින් කරන්නේ. එහෙනම් ඔත්තේ ස්ථාන තියෙනවා. පළවෙනියා කවුද? 3. ඊළඟට එන්නේ කීයද? 11. මෙයා අයින් කරලා ඊට පස්සේ මෙයා ඉන්නවා. මෙයා අයින් කරලා ඊට පස්සේ මෙයා ඉන්නවා. ඊට පස්සේ එන්නේ 19. ඔන්න පද තුනක් අපිට තියෙනවා. දැන් අපිට බැරිද මෙයාගේ පොදු අන්තරය හොයාගන්න අලුත් පොදු අන්තරය? හරි මෙයාගේ පොදු අන්තරය හොයන්න. d සමානයි මුල් පදයේ අර වෙනත් ඕනෑම පදයකින් ඊට පෙර පදය අඩු කරන්න 19න් 11ක් අඩු කරාම කීයක් එනවද? 9න් 1 8යි. හරි 9න් 1 8යි. බලන්න 11න් 3ක් අඩු කරත් 8යි නම. මොකද 8යි 3යි 11යිනේ. හරි. ඔන්න පොදු අන්තරය ආවා. ඒ අලුත් ශ්‍රේණිය. අලුත් ශ්‍රේණියේ පොදු අන්තරය කවුද? d. හරි. දැන් ඒක මොකක්ද දාන්නේ? ශ්‍රේණියේ ලැබෙන ශ්‍රේණියේ මුල් පද 20යි. ඒ කියන්නේ Sn. හරි. අපි දන්නේ නැහැනේ මෙයාගේ අන්තිම පදේ මේ ශ්‍රේණිය. ඒකින්ද අන්තිම පදේ දන්නේ නැත්නම් දාන සූත්‍රය තමයි Sn සමානයි 2යි a ධන Sn සමානයි එන්නේදීම දෙක වාරයක් 2යි a ධන එන්නේ එක වාරයයි t කියන සූත්‍රය. හරි. එහෙනම් අපෙන් අහන්නේ s කීයද? 20. s 20 අහන්නේ. අපි දන්නවා මෙතන a කීයද? a සමානයි 3යි. එහෙනම් මෙතනට දානවා 20 බෙදීම 2 වාරයක් දෙවරක් 3 ධන මෙතන ඉන්නේ 20 රින 1 වාරයක් d. d අපි හොයාගත්ත d කීයද? d වලට උත්තරයක් හොයාගත්ත 8යි කියලා. d වලට උත්තරයක් හොයාගත්ත 8යි කියලා. හරි මෙතන එනවා 20 බෙදීම 2 10යි. මෙතන එනවා 6 ධන 19 වරක් 8 19 වරක් 8. මෙතන එනවා 10 වාරයක් 6 ධන 19 වට 19 8ක් බලන්න ඕනේ අපි. 19 වටක් කියන්නේ කීයද බලන්න. 9 වරක් 8 72යි. 7ක් ඉදිරියෙන් 8 වරක් 1 8යි 7යි. 8යි 7යි 15යි. 152යි. හරි. මෙතනින් එනවා 10 වැඩි කිරීම 158. කියන්නේ 1580. හරි S20 කියන්නේ කීයද? 1580. හරි. ඒ ආවේ අපිට එකේ මුල් පද 20යි අයිතිය. හරි. යනවා B කොටසට එතන. හරි. ඒකේ B කොටසට යනවා. B කොටස කියනවා මෙහෙම දෙයක්. B කොටස කියනවා ගුණෝත්තර ශ්‍රේණියක පොදු අනුපාතය දෙකද එහි මුල් පද 6යි අයිතිය 7ද වේ. මෙම ශ්‍රේණියේ පළමු පදය සොයන්න. ගුණෝත්තර ශ්‍රේණිය දීලා පොදු අනුපාතය. ඒ කියන්නේ R දෙනවා 2යි කියලා. එහි මුල් පද 6යි අයිතිය S6 දෙනවා. S6 සමානයි 7 කියලා දෙනවා. S6 සමානයි 7 කියලා දෙනවා. මෙම ශ්‍රේණියේ පළවෙනි පදය හොයන්න. එහෙනම් අපි දන්නවා Sn හොයන සූත්‍රය. Sn සමානයි a වාරයක් 1 ඍණ r වල එන්නනි බලය බෙදීම 1 ඍණ r. එතකොට r දන්නවා අපිට දෙනවා S6. එහෙනම් S6 ආදේශ කරනවා. S6 සමානයි අපෙන් අහන්නේ පළවෙනි පදය. පළවෙනි පදේ තමයි ඉස්සලාම අහන්නේ 1 ඍණ r වලට දානවා 7 එන්නනි බලය බෙදීම 1 ඍණ 7. S6 උත්තරය අපි දන්නවා කීය කියලාද? 7යි කියලා. S6 උත්තරය දන්නවා අපි 7යි කියලා. මුලින් එනවා a වාරයක් 1 ඍණ 7 එන්නනි බලය සමානයි 1 ඍණ 7 ඇත්තටම n කියන්නේ කීයද? 6. n කියන්නේ 6. 7 6 වෙනි බලය සමානයි 7. මෙතන යටට එනවා බලන්න 1 ඍණ 7 කියන්නේ ඍණ 6. ඍණ 6. දැන් a නේ හොයන්න ඕනේ. එහෙනම් a තියාගන්න මොකද කරන්නේ? යට තියෙනවා ඍණ 6. හරි. ඉස්සර මේ ටික සුළු කරන් ඉමු අපි. a සමානයි 1 ඍණ 7 6 වෙනි බලය. 7 කීවෙනි බලයද? 7 6 වෙනි බලය අපිට හොයන්න වෙනවා. 7 6 වෙනි බලය හෙව්වොත් 7 6 වෙනි බලය. මේ විදිහට අපි හොයමු. 7 වැඩි කිරීම 7 වැඩි කිරීම 7. වැඩි කිරීම 7 වැඩි කිරීම 7. 1 2 3 4 5යි 6යි. 1 2 3 4 5යි 6යි. 7 6 වෙනි බලය. 4ක් 7 49. මෙතන 4ක් 7 49. මෙතන 4ක් 7 49. මේගොල්ලෝ වැඩි කරගෙන ගන්න තියෙන්නේ. අපි කැල්කියුලේටර් එකක් භාවිත කරලා මෙයා ගත්තොත් ඇත්තටම ලේසි මේ වෙලාවේ හැටියට ඔයාලගේ ගණන් ඉක්මනට හදන්න ඕනේ හින්දා මම ඒකින්ද 7 6 වෙනි බලය කැල්කියුලේටර් එකේ මගින් හදන්නම්. මොකද ඔයාලට ඇත්තටම විභාගයේදී කැල්කියුලේටර් භාවිත කරන්න බෑ. හරි. කැල්කියුලේටර් භාවිත කරන්න බෑ. හරි. මම හිතනවා මම මේ ගාන පොඩ්ඩක් වරද්දගෙන තියෙනවා.
ඇත්තටම r වලට එන්න ඕනි දෙක නේද? හරි r වලට එන්න ඕනි දෙක බලන්න. කියන්නේ ගොඩක් ලොකු උත්තරයක් කියන්නේ චුට්ටක් වැරදිලා. පොදු අනුපාතය දෙක කියලා කියන්නේ. පොදු මෙතන r වලට දාන්න ඕනි කීයද? පොදු අනුපාතය දෙක. හරි පුංචි වැරදීමක්. මෙතන දෙක එන්නේ. හරි. එතකොට ඉන්නේ 2 6 වෙනි බලය. හරි. 2 6 වෙනි බලය 7 නෙවෙයි 2 6 වෙනි බලය. හරි. 2 6 කීයද? 2 5 32යි. 2 6 64යි. යටට ඉන්නේ මෙතන 1 ඍණ 2. 1 ඍණ 2 උත්තරේ කීයද? 1 න් 2 කරනවා ඍණ 1යි. ඒතර යට එනවා ඍණ 1 සමානයි 7යි. දැන් මොකද වෙන්නේ? 1 ඍණ 64 කියන්නේ උත්තරේ ඍණ 63යි. යට එනවා ඍණ 1. හරි සමානයි 7යි. දැන් මොකද වෙන්නේ? ඍණ 63 ධන ඍණ 1 බෙදනම ධන 63. එහෙනම් 63යි ඒ සමානයි අපිට එනවා 7යි කියලා. දැන් මොකද වෙන්නේ? දෙපැත්තම බෙදනවා 63. මේ පැත්තත් බෙදනවා 63. ඒ සමානයි 4 7 1යි. අපි දන්නවා 7 චක්‍රේ බා 9ක් 7 63යි. ඒ කියන්නේ කීයද? පළවෙනි පදේ අපිට එනවා 9න් 1යි කියලා. පළවෙනි පදේ අපිට එනවා 9න් 1යි. පුංචි වැරදීමක් කලින් වුණා. හරි. පස්වන පදේ අහනවා. අංක 2 අහනවා පස්වන පදේ. මේ තියෙන ගුණෝත්තර ශ්‍රේණිය. ගුණෝත්තර ශ්‍රේණියක පද හොයන සූත්‍රය තමයි tn සමානයි ar n දින 1. එහෙනම් t5 අහනවා. t5 කියන්නේ කොහොමද? t5 හොයන්න නම් a වෙනකොට දාන්න වෙනවා කීයද? ඒ අපි හොයාගත්තා 9න් 1යි වැඩි කිරීම. r වෙනකොට දාන්න වෙනවා 2. දෙකේ n දින 1. n කියන්නේ 5 රින 1. ඒ කියන්නේ 1ට 9 වාරයක් 2 4. හරි. ඒ කියන්නේ 1ට 9 වාරයක් 2 4 කීයද? 16 උත්තර වෙනවා 16 බෙදීම 9යි. නම් t5 මේ තියෙන විෂම භාගයක්. විෂම භාගයේ මිශ්‍ර භාගයක් කරලා තියන්න පුළුවන්. 1යි 9 9ක් 1 9යි. ඒ කියන්නේ 16 9න් බෙදාම ඉතුරු වෙනවා තව කීයද? 7ක් ඉතුරු වෙනවා. 1යි 9න් 7යි කියලා උත්තරේ තියන්න පුළුවන්. ඔන්න ඔයාලගේ 2016 ගන්න. හරි. අපි යනවා ඔයාලගේ 2017 ගන්නට. 2017 ගන්න. හරි. දෙස් 17 ගන්න බලන්න. දෙස් 17 ගන්න හරි. ඒක කියනවා සමාන ගඩොල් කැට භාවිතයෙන් තිරස් බිමක් මත සිරස් බිත්තියක් පහත දැක්වෙන පරිදි ගොඩනගනු ලැබේ. බිත්තියේ පළමු පේලේ ගඩොල් කැට 106ක් සමන්විත වේ. පළමු පේලයට ඉහළින් පිහිටි සෑම පේලයකම ගඩොල් කැට ගන්න ඊට ආසන්නයෙන් පහළින් පිහිටි පේලියේ ඇති ගඩොල් කැට ගන්නවට වඩා 3කින් අඩුවේ අවසාන පේලියේ ඇත්තේ එක් ගඩොල් කැටයක් පමණි. බිත්තියේ පිහිටි ගඩොල් කැට පේලි ගන්න සොයන්න මේ බිත්තිය සකස් කිරීම ලදාගත් ඇති මුළු ගඩොල් ගන්න සොයන්න කියලා කියනවා. තුන පළවෙනි කොටස. ඒ කොටස. හරි. බලමු අපිට අග්ගාල ගන්න හදාගෙන යන්න. දැන් මෙහෙම කියනවා. හරි. 7a කියනවා මෙහෙම. සමාන ගඩොල් කැට භාවිතයෙන් තිරස් බිමක් මත සිරස් බිත්තිය පහ දෙකකට වර්ධ ගොඩනගන ලැබේ. හරි. බිත්තියේ පළමු පේලියේ කැට තියෙනවා 106ක්. ඒ කියන්නේ ඇත්තටම අර මේ ත්‍රිකෝණයක් ආකාරයට ගහන. ත්‍රිකෝණයක් ආකාරයට මෙන්න මේ විදිහට උඩ ගහගෙන ඉන්න උඩ තියෙන එක ගල් කැටයයි යටම පොළේ තියෙන 106ක්. හරි. ඒ කියන්නේ ඇත්තටම අපි පළවෙනි පදේ දන්නවා මේ තියෙන සමාන්තර ශ්‍රේණිය. මොකද අඩු වෙමින් යන පළවෙනි පේලියට ඉහළින් පිහිටි සෑම පේලියකම ඇති ගඩොල් කැට ගන්න ඊට ආසන්නයෙන් පහළින් පිහිටි ඇති ගඩොල් කැට ගන්න 3කින් අඩු වෙයි කියලා. එහෙනම් දැන් 3ෙන් 3ට අඩු වෙලා යන්නේ. ඒ දන්නවා එලුත් දන්නවා. එල් කියන්නේ මොකද? අවසාන පදේ. අවසාන පදේ කීයද? එකයි. මොකද අවසානයේ කියනවා අවසාන පේලියේ ඇති ගඩොල් කැට එකක් පමණයි. හරි. අපිට කියනවා ওই දෙක දීලා මේ බිත්තියේ පිටි ගඩොල් කැට පේලි ගන්න සොයන්න. හරි. එහෙනම් පේලි ගන්න සොයන්න කියන්නේ මොකද්ද? L සම්බන්ධ වෙන සූත්‍රය ලියන්න. L සම්බන්ධ සූත්‍රය මොකද්ද? Sn සමාන n බෙදීම දෙක වාරයක් a ධන l. Sn කියන්නේ මොකක්ද? ගඩොල් කැටවල එකතුවනේ. තියෙන සම්පූර්ණ ගඩොල් කැටවල එකතුව. ඇත්තටම මෙහෙම කරා නම් හරි. Sn වලට අපිට Sn වල උත්තරයක් දීලා නැහැ නේ එකතු. හරි. ඒකින් අපි ලිව්වනම් හරි සූත්‍රයක් tn වලින්. හරි. tn වලින් සූත්‍ර ලියන්න. tn සමානයි. මොකද අන්තිම පදේට ලියන්න පුළුවන්. tn සමානයි a ධන n දෙක වාරයේදී සමාන්තර ශ්‍රේණියක් හින්දා මෙහෙම ලියන්න. හරි. tl නේ. අපි දන්නවා tl. tl කියන්නේ ඇත්තම උත්තරේ කීයද? 1යි. හරි. මෙහෙම ලියන්නම් tl. tl සමානයි a කියන්නේ 106 ධන මෙතන l ඍණ 1නේ. හරි. l ඍණ 1. l ඍණ tl කියන්නේ l ඍණ 1. මෙතන යනවා d වලට. d ඇත්තට වෙන්නේ කීයද? මේ බලන්න ඊළඟ පදේ සංඛ්‍යාවට අවලියොත් 106 ඊට පස්සේ එන්නේ
3. ඊට පස්සේ එන්නේ 100 ඊට පස්සේ එන්නේ 97. හරි. මෙයාගේ d හෙව්වොත් අපි කලින් ඇත්තටම හොයලා තියන්න ඕනේ d කියන්නේ කවුද? පළමු පදයේ හැර වෙනත් ඕනෑම පදයකින් පෙර පදය අඩු කරන්න. 106. ඒ කියන්නේ උත්තරේ ඉන්නේ ඍණ 3යි. d වලට එන්නේ ඍණ 3යි. d වලට එන්නේ කීයද? ඍණ 3යි. හරි. මෙතන අපි l වල මෙයාගේ උත්තරේ දාන්න. හරි. මෙයාගේ උත්තරේ දාන්න. මෙතන අපි එන්නේ එහෙම තියාගමු. හරි. l වල උත්තරේ කීයද? 1. 1 සමානයි 106. මොකද ඇත්තටම මෙතන ගානේ අහන්නේ මේ බිත්තිය පිළි ගඩොල් කැට පේලි ගන්නනේ. ඒ කියන්නේ n වලට උත්තරයක් අහන්නේ. එහෙනම් tn සූත්‍රය දාපුවම tn ගේ අවසාන පදේ දන්න හින්දා l වලට අදාළව දැම්මා. 1යි. හරි. 106 n එක වාරයක් ඍණ 3 කියලා එනවා. හරි. දැන් බලන්න මෙතන ධන 106ක් තියෙනවනේ. යා මෙහාට ගන්න. ඒ කියන්නේ 1 ඍණ 106 සමානයි. මෙතන සුළු කරලාම හදුවනම් ලේසි. ඍණ 3න් n වැඩිනවා. ඍණ 3යි n. ඍණ 3න් ඍණ 1 වෙනනම් ධන 3යි. හරි. මෙතන යනවා ඍණ 105යි. සමානයි ඍණ 3යි n ධන 3. හරි. මේ ධන 3 මෙහෙට ගන්න. ඒ කියන්නේ ඍණ 105 ඍණ 3 සමානයි ඍණ 3යි n. එතකොට මෙතන එනවා ඍණ 108ක් සමානයි ඍණ 3යි n. දෙපැත්තම බෙදන්න ඍණ 3යි. මේ පැත්තත් බෙදන්න ර්ණ 3 ර්ණ 3 ර්ණ 3 සුළු වෙනවා. ඒ කියන්නේ ර්ණ ධනනේ. මේ පැත්තත් ර්ණ ධන වෙනවා. 108ට 3 ඒවා තියෙනවා ඇත්තටම 10ට 3යි එකක් ඉදිරිය 18ට 3 ඒවා 6. ඒ කියන්නේ n කියන්නේ 36. n සමානයි 36. ඊට පස්සේ ලියන්න වාක්‍යයක්. එම නිසා පේලි ගන්න 36 කියලා. එම නිසා පේලි ගන්න 36 කියලා. ඊළඟ කියන මෙම් බිත්තිය සකස් කිරීමට යොදාගෙන ඇති මුළු ගඩොල් කැට ගන්න සොයන්න. මෙම් බිත්තිය සකස් කිරීමට යොදාගෙන ඇති මුළු ගඩොල් කැට ගන්න අහනවානේ. එහෙනම් ඇත්තටම අවසාන පදේ අපි දන්න හින්දා SN සූත්‍රය ලියන්න පුළුවන්. අර අපි කලින් ලියපු සූත්‍රය. SN සමානයි මේ දෙවෙනි ගාන. එයා පළවෙනි ආයේ කොටසේ SN සමාන n බෙදීම 2 වාරයක්. ඒ දන l වලින් මෙයා හදත හැකි. ඒ කියන්නේ n කියන්නේ කීයද? හරි. අපි දන්නවා තියෙන ඔක්කොම ගාන කීයද? S6යි. ඒ කියන්නේ S36. ඒ කියන්නේ ඔක්කොගෙම S36 කියන්නේ මොකද? පේලි 36 තියෙන ගඩොල් කැට ගණන. n කියන්නේ 36 බෙදීම 2යි. ඒ දන්නවා අපි. ඒ කියන්නේ කීයද? 106යි. 106 ධන l කියන්නේ කීයද? අවසාන පදේ අපි දන්නවා 1යි කියලා. අවසාන පදේ 1යි කියලා දන්නවා. ඒ කියන්නේ 36 බෙදීම 2 18යි වැඩි කරා 107. 18 වැඩි කරන්න තියෙනවා 107. හරි. එතකොට මෙහෙම කරා නම් හරි 107 ඒවා 10ක් බැලුවොත් 1070. තව 10ක් බැලුවොත් 1070. ඒතර මෙතන තියෙනවා 107 ඒවා 20. හරි. එතන එකතු කරොත් 7 7 14යි. මෙතන 1යි 2යි. මෙතන තියෙනවා 1107 ඒවා 20. 107 ඒවා 20. මේ දෙන්න ඔක්කොම. එතන 107 ඒවා 18නේ බලන්න තියෙන්නේ. 107 ඒවා දෙකක් අඩු කරා නම් හරි මෙතන. 107 ඒවා දෙකක් කියන්නේ 114යි. එතන අඩු කරාම එනවා 6යි. දැන් එකක් ගියා. 3 එකක් 2යි. 1 එකක් බිංදුවයි. 2026 කියලා උත්තරයක් එනවා. 2026 කියලා උත්තරයක් එනවා. හරි. 107 18 2000 දැන් චුට්ටක් 107 10යි. 107 දෙකක් 114යි. මම උත්තරේ නිවැරදි කරන්න 107 වැඩි කිරීම 18. 107 වැඩි කිරීම 18. 1926 මෙතන පුංචි වරදක් කරලා තියෙනවා. 10න් 4ක් 6යි. මේ දෙකක් කියන්නේ 3න් 2ක් 1යි. 1 එකක් හරි. මෙතන චුටි ගැටලුවක් කියලා තියෙනවා. කොහොමද පිළිතුරේ ඉන්නේ? අපි වෙලාව යන හින්දා පිළිතුර දාමු 1926. ඒ කියන්නේ 107 18න් වැඩි ගන්න තියෙන්නේ. හරි. 8 වලක් 7 56යි 5ක් ඉතිරි. මෙතන බින්දුවකට 0.5යි 1 වරක් 8යි. හරි. 107 එකකින් වැඩි වෙනවා කියන්නේ 107යි. හරි. 6යි 7යි 5යි 12යි එකක් ඉතිරි. 9යි 1926යි. හරි. right. එහෙමයි. හරි. ඒ ගාන හරි. ඒකේ ඊතර කොටස. B ගාන බලන්න. B වල කියනවා ගුණෝත්තර ශ්‍රේණියක පළවෙනි පදයේ 2. හරි. පළවෙනි පදයේ 2 කියලා කියනවා. ඊට පස්සේ කියනවා එම ශ්‍රේණියේ පොදු අනුපාතයේ ධනවන අතර දෙවන සහ තුන්වන පදවල ඓක්‍ය 24 වේ. මෙම ශ්‍රේණියේ පොදු අනුපාතය සොයන්න මෙම ශ්‍රේණියේ 7 වන පදයේ 1458 බව පෙන්වන්න කියලා කියනවා. හරි. අපි ඒ ගන්නට අග්ගාලා හදමු. B කොටස එහෙම කියනවා. B කොටස ගුණෝත්තර ශ්‍රේණියේ පළවෙනි පදයේ 2. ඒ සමානයි 2යි කියලා කියනවා. එම ශ්‍රේණියේ පොදු අනුපාතයේ ධන.
R කියනවා බිඳුවට වඩා මොකද වෙනවා කියන්නේ? බිඳුවට වඩා වැඩි. ඒ කියන්නේ ධන කියලා කියන්නේ. හරි. මේ එම ශ්‍රේණියේ පොදු අනුපාතය ධනවන අතර දෙවන සහ තුන්වන පදවල ඓක්‍යය. ඒ කියන්නේ T2 ධන T3 සමානයි 24යි කියලා කියනවා. හරි. ඉස්සලාම අහන ශ්‍රේණියේ පොදු අනුපාතය සොයන්න. හරි. T2 කියන්නේ මොකද්ද? AR වල 2 ඍණ 1නේ. මොකද Tn සමානයි AR වල n ඍණ 1. හරි. ඒ කියන්නේ 2 ඍණ 1 කියන්නේ උත්තරේ කීයද? 1යි. ධන AR වල 2. මොකද 2 නම් මෙතන 1 3 නම් 2 සමානයි 24යි. මෙතනින් ගන්නවා AR ඉවතට. AR ඉවතට ගත්තා කියන්නේ. ඒතර මෙතන එනවා 1 ධන R සමානයි 24යි. අපි දන්නවා ඒ කියන්නේ 2යි R. ධන 1 ධන R සමානයි 24යි. ඇත්තටම මෙතන උසුළු කරගත්තත් ගැටලුවක් නැහැ. හොඳින් ගැටලුවක් නැහැ. ඒතර අපෙන් අහන්නේ පොදු අනුපාතය. ඒ කියන්නේ මේක ඇත්තටම සුළු කරන්න වෙනවා සමීකරණයක් විදිහට බලන සුළු කරන 2r වලින් එක වැඩි කරනවා 2r වලින් r වෙනවා 2r වර්ගය සමාන 24යි. ඔක්කොම දෙකෙන් බෙදන්න. එතකොට r ධන r වර්ගය සමානයි 12 කියලා එනවා. මේ 12 මෙහෙට ගන්න r වර්ගය ඒ කියන්නේ පිළිවෙලට හදා ගන්නවා ධන r ඍණ 12 සමානයි 0යි. හරි. මෙතන අපිට හදාන්න පුළුවන් සාධක දෙකක් විදිහට මෙයා සමානයි 0යි. මෙතනත් r මෙතනත් r 12 කියන්නේ 4 වරක් 3. 12 කියන්නේ කීයද? 4 වරක් 3. හරි. මෙයා හැදෙන්නේ කොහොමද? ධන r නේ හදන්න ඕනේ. ඒ කියන්නේ වැඩි කෙනා දන්න. මෙයා ඍණ. හරි. ඍණ 3 හරි. මෙයා හරි. ඒ කියන්නේ r ඍණ 3 සමානයි 0 හෝ r ධන 4 සමානයි 0. එතනින් එනවා r සමානයි 3 හෝ r සමානයි ඍණ 4 කියලා. හරි. අපිට කියනවා r විශාලයි 0 කියලා. r විශාලයි 0 නිසා. ඒ කියන්නේ මොකද? r ධන නිසා. අපි එහෙනම් පිළිගන්නේ කවුද? r සමානයි 3 වේ. r සමානයි 3. ඍණ උත්තර පිළිගන්නේ නැහැ. හරි. කියනවා මෙම ශ්‍රේණියේ 7 වෙනි පදය. ඔන්න ඔය ගාන කියලා අහනවා. T7. ඉතින් අපි දන්නවා පදයක් හොයන සූත්‍රය Tn සමානයි AR වල n ඍණ 1. එහෙනම් T7 හොයනවා. T7 සමානයි ඒ පදේ දන්නවා අපි 2යි. R කියන්නේ කීයද? අපි හොයාගත්ත 3යි. 3 n ඍණ 1 4 ඍණ 1. හරි. සමානයි 2 වාරයක් 3 6. හරි. 3 6 වෙනි බලය. 3 6 වෙනි බලය අපි හොයමු. 3 6 වෙනි බලය. 3 6 වෙනි බලය කියන්නේ 729. 3 6 වෙනි බලය කියන්නේ 729. දෙක වැඩි කිරීම 729. ඔයාලා වැඩි කරලා බලන්න මේ උත්තරේ එනවා. ඒතකොට T7 කියන්නේ ඔය 1458 නේ. වැඩි කරලා බලන්න. මේ දෙන්න හරියටම 1458 එනවා. 1458 එනවා. මොකද 700 දෙකක් 1429 දෙකක් 58යි 1458 එනවා. හරි. අන්නගේ මල්ලියේ මේ ගැටලු ටික වේගින් අපි හදාන් ගියා. මොකද කාලය ඉතිරි කර ගන්න ඕන හින්දා ඔයාලත් මේක ඉක්මනට හදන්න. මේක බලලා ආපහු බලලා හරි ගණන් ටික හදා ගන්න. අපි ඉදිරි ගැටලු ටික 16 හැදුවා. දැන් මේ 17 16 මේ 17 හැදුවේ. ඊළඟ 18 සහ 19 ගණන් දෙක ඊළඟ වීඩියෝ එකේ මම ඔයාලට දාන්නම්.